අපි අද දවසෙත් දෛශික කියන පාඩම සාකච්ඡා කරන්න ලැහැත්ති වෙනවා. මේ පාඩම සාකච්ඡා කරද්දිත් අද මම ඔයාලගේ ගණන් ඔයාලා ඉදිරිපත් කරන ගණන් බෝඩ් එකේ ලියලා ඒවා පැහැදිලි කරගෙන යනවා. ඔයාලා කරන්න ඕන පුතේ ගාන පොතේ ලියා ගන්න. ලියාගෙන වීඩියෝ එක නතර කරන්න. නතර කරලා තනියම හදන්න උත්සාහ කරන්න. උත්සාහ කරලා ඉවරලා සමහර කෙනෙක්ට හදන්න පුළුවන් වෙයි. සමහර කෙනෙක්ට ගානේ කොටසක් හදන්න පුළුවන් වෙයි. සමහර කෙනෙක්ට ගාන හදන විදිහ තේරුම් ගන්න බැරි වෙයි. හැබැයි ඔය මොන කෙනා වුණත් ඊළඟට ආයෙ වීඩියෝ එක ප්ලේ කරලා මමත් ගාන හදන විදිහ බලන්න. බලලා ඔයාලා හිතපු රටාවට වඩා වෙනස් ආකාරයක් නම් මම කියලා දෙන්නේ. මම ඔයාලට අලුතෙන් හිතන විදිහක් පුරුදු කරනවා නම් ආන්ගේ පුරුදු කරන රටාව තේරුම් ගන්න. තේරුණාද? ඒ පුරුදු කරන රටාව තේරුම් ගත්තාම ඔයාලට ඊළඟ ගාන අලුතෙන් හිතන්න පුළුවන්. මම මේ වීඩියෝ වලදීත් යම් පිළිවෙලකට ගැළපීමක් සහිතව තමයි පාඩම ඉදිරිපත් කරන්න පුතේ. එතකොට පළවෙනි වීඩියෝ කොටස් දෙක බලපු ඔයාලා මේ තුන්වෙනි වීඩියෝ කොටස බලද්දී ඔයාලට දෛශිකවල ලොකු අවබෝධයකට යන්න පුළුවන්. මෙතනදිත් මම සුවිශේෂී ගණන් ටිකක් හදනවා. ඒ ගණන් ටික කවුරු හරි කෙනෙක්ට තනියම හදන්න පුළුවන් නම් ඇත්තටම ඔයා දක්ෂයෙක්. තව කෙනෙක් දෛශික ඉගෙනගෙනම නැත්නම් මේක හරි අවධානයෙන් අහගෙන ඉඳලා කොහොම හරි ගණන් හදනවා කියන තැනටපත් වෙන්න. එතකොටත් ඔයාලට පළවෙනි වාර පරීක්ෂණයේට පේපර් එකේ ප්‍රශ්න කීපයක් එන දෛශික පාඩම, උසස් පෙළ පේපර් එකේ B කොටසේ එක පාර්ට් එකක් එනවා මේකෙන්. ඒ කොටස ගොඩ දාගන්න මේ කියන කාරණා ටික හොඳටම ඉවහල් වෙනවා. එහෙනම් පුතේ අපි පළවෙනි ගාන විමසලා බලමු. මොකද්ද පළවෙනි ගාන තියෙන්නේ? PQ දෛශිකයටයි ඍණ TQ දෛශිකයයි ඍණ PS දෛශිකය හා ST යන දෛශිකවල එකතුව දෙකක් ST දෛශික බව පෙන්වන්න. එහෙනම් මේක සාමාන්‍ය ගානක්, දෛශිකවල එකතුවක් සම්බන්ධ ගානක්. දැන් අපි අධ්‍යයනය කරමු කොහොමද මේ දෛශික ටික එකතු කරන්න කියලා. මේ එකතු කරන ගාන හදන්න කලින් මම ඔයාලට එදා කියලා දුන්නා මතකද? යම් තැනක AB දෛශිකය තියෙනවා නම් මෙන්න මෙයාගේ අකුරු දෙක මට මාරු කරන්න පුළුවන් පුතේ. ඉස්සරහට මොන ලකුණක් දාලාද? ඍණ ලකුණක් දාලා. එහෙනම් AB දෛශිකයට හරියටම සමානයි ඍණ වතාවක් B A දෛශිකය. මෙන්න මේ තර්කය පුතේ, මේ තියරිය, මේ સિદ્ધාන්ත කොටස ඔයාලට අද දවසේ මේ ගාන හදද්දී උපකාරී වෙනවා. මොකක්ද? AB දෛශිකය හරියටම සමානයි ඍණ වතාවක් B A දෛශිකයට. එහෙනම් මෙන්න මේ කීව කාරණය පදනම් කරගෙන පුතේ අපි අද දවසේ මේ ගාන හදන්න බලමු. මොකක්ද? මම ඒක වම් අත පැත්තක් කියලාම ගන්නම්කෝ. ඔයාලට තේරුම් ගන්න පුළුවන් කලින් ගණමු හදපු රටාවටම එකඟයි. PQ දෛශිකයට එකතු කරන්න ඕනේ ඍණ වතාවක් TQ දෛශිකය. ඒකට එකතු කරන්න ඕනේ ඍණ වතාවක් PS දෛශිකය. ඒකට එකතු කරන්න ඕනේ ST දෛශිකය. මේක එකතුව කාට සමානයි කියලාද පෙන්වන්න ඕනේ? දෙවාරයක් ST දෛශිකය. ඒ කියන්නේ මේක සුළු කරගෙන ගිහිල්ලා ඔයාලා ලැබෙන උත්තරේ බවට පත් කරන්න ඕනේ දෙවාරයක් ST දෛශික. එහෙනම් පුතේ දෙවාරයක් ST කියන එකේ තේරුම මෙන්න මෙතන තියෙන්න ඕනේ ST දෛශිකයට තව ST දෛශිකයක් එකතු වීමේ කතාව. තේරුණාද? එහෙනම් ST දෛශිකය දන ST දෛශිකය තමයි සමාන වෙන්නේ දෙවාරයක් ST දෛශිකයට. එහෙනම් බලන්නකෝ S අකුරෙන් පටන් ගන්නවා T අකුරෙන් ඉවර වෙනවා. දැනටමත් ST දෛශිකයක් තියෙනවා. එහෙනම් මේ එක්කෙනෙක් අපි දැනටමත් හදලා ඉවරයි. එහෙනම් මේ පද තුනේම එකතුව කාට සමානයි කියලාද පෙන්වන්න ඕනේ. මෙන්න මේ ST දෛශිකයට සමානයි කියලා පෙන්වුවා නම් හරි. පුතේ ST දෛශිකය කියන්නේ S වලින් පටන් ගන්න ඕනේ. මේකේ කිසිම තැනක S වලින් පටන් ගන්නෙ නැහැ. එහෙනම් අපිට අනිවාර්යෙන්ම S වලින් පටන් ගන්න එකක් හදන්න නම් මෙයාගේ පද දෙක මාරු කරන්න වෙනවා. එහෙනම් ඍණ වතාවක්
PS දෛශිකය ලිය හැකි ධන SP දෛශිකය. ඔහොම ලිව්ව ගමන් පුතේ අපි S අකුරින් පටන් ගැනීම කියන කාරණය කරලා ඉවරයි. ඒ දැන් S අකුරින් පටන් ගන්න තැනක් තියෙනවා. T අකුරින් ඉවර වෙන්න ඕනේ. මේකේ කිසිම තැනක් T අකුරින් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ T අකුර මෙතෙන්ට ගන්න ඕනේ. එහෙනම් මේකත් අපි අර කලින් කියලා දුන්න තියරියෙන් ධන QT දෛශිකයේ බවට පත් කරන්න ඕනේ. තව භාවිතයට ගත්තේ නැති PQ දෛශිකයක් මෙතන තියෙනවා. භාවිතයට ගත්තේ නැති PQ දෛශිකයක් තියෙනවා. හරි. දැන් මෙන්න ඉවර වෙන තැන. මෙන්න පටන් ගන්න තැන. මෙතන හොල්ලන්නේවත් නැති වෙනස් කරන්න උවමනාවක් නැති අවසාන උත්තරයේ තියෙන ST දෛශිකයක් තියෙනවා. එහෙනම් දැන් බලන්න මෙන්න මේ පද තුනේ එකතුව අපි කාට සමානයි කියලාද පෙන්වන්න ඕනේ? ST දෛශිකයට සමානයි කියලා පෙන්වන්න ඕනේ. හරි. මෙයාගෙන් පටන් ගන්න ඕනේ. මෙයා මම මුලින්ම ලියනවා. මෙන්න මෙයා මුලින්ම ලියනවා. SP දෛශික. ඔන්න ලිව්වා. SP දෛශික. මෙයා ලියලා ඉවරයි. දැන් මේ දෙන්න බලන්නකෝ. ධන ලකුණින් දෙපස සමාන අකුරු වේ. එහෙනම් Qට Q නැතුණා. මෙතනින් එනවා මොන දෛශිකද? PT දෛශික. දෛශික ඓක්‍ය. ධන ලකුණින් දෙපස Q නිසා මෙතනින් එනවා PT දෛශික. දැන් එහෙනම් මේ දෙන්න ලියලත් ඉවරයි. මෙයා ලියලත් ඉවරයි. මෙතන තියෙනවා ST දෛශික. බලන්න ආය ධන ලකුණින් දෙපස P වේ. එහෙනම් මේ දෙන්නාගේ එකතුවත් ST දෛශිකයම වේ. එහෙනම් මෙතනිනුත් ලැබෙනවා ST දෛශිකයක්. මෙතනිනුත් ලැබෙනවා ST දෛශිකයක්. එකතුව 2යි ST. ඒ කියන්නේ පුතේ අපිට අවසාන උත්තරේ ලැබිලා ඉවරයි. එහෙනම් මෙතනදී බලන්න අපි භාවිතා කළේ සිද්ධාන්ත දෙකයි. එකක් දෛශික ඓක්‍ය. එහෙනම් මෙතනදී භාවිතා කළේ දෛශික ඓක්‍ය කියන එක. ඊළඟ සිද්ධිය තමයි මෙන්න මේ විදිහට ඍණ ලකුණක් තියෙනවා නම් ඒ ඍණ ලකුණ නැති කරන්න පුළුවන් දෛශිකයේ අකුරු දෙක මාරු කරලා. එහෙනම් පුතේ ඔන්න අද දවසේ පළවෙනි ගාන මම ඔයාලට පැහැදිලි කළා. ආශිර්වාද කරනවා ඔයාලට මේ වීඩියෝ වල තියෙන ගණන් ඔක්කොම හදන්න පුළුවන් වෙන්න ලැබේවා කියලා. ඒ වගේම මේවා හොඳට තේරුම් ගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා පුතේ අපි ඊළඟ දෙවෙනි ගානටත් අද දවසේ හදන දෙවෙනි ගානටත් යනවා. මොකද්ද පුතේ දෙවෙනි ගාන? 3 වතාවක් OA දෛශික, 6 වතාවක් B Z දෛශික, දෙවාරයක් A O දෛශික, AB දෛශික, 5යි O B දෛශික. මේවායේ එකතුව 6 වතාවක් O Z දෛශික කියලා පෙන්වන්නයි තියෙන්නේ. අර කලින් රටාවේ ගානක්ම තමයි පුතේ. කලින් රටාවේ ගානක්ම වන නිසා මම මේක වම් අත පැත්ත කියලා දාගෙන හදන්න පටන් ගන්නම්. වම් අත පැත්ත කියලා දාගෙන හදන්න පටන් ගන්න. 3 වතාවක් O A දෛශික එකතු කරපන්. 6 වතාවක් B Z දෛශික. ඔන්න B Z දෛශික එකතු කරන්න. දෙවාරයක් A O දෛශික එකතු කරන්න. AB දෛශික එකතු කරන්න. 5යි OB දෛශික. පුතේ මේ ආකාරයේ රටා ටිකක් එකතු කරලා 6ක් OZ දෛශික බවටයි පෙන්වන්න තියෙන්නේ. එහෙනම් මෙයාලගේ එකතුව පුතේ 6යි OZ දෛශික විය යුතුයි. දැන් බලන්න මේ ගානේ කොහේ හෝ තැනක නිකමටවත් OZ දෛශිකයක් තියෙනවද? නැහැ. කොහේවත් තැනක Z දෛශිකයක් නැහැ. OZ දෛශිකයක් නැහැ. හැබැයි ඉවර වෙන්න ඕන Z ගෙන්නේ. එහෙනම් මෙන්න මෙතන නම් Z ගෙන් ඉවර වෙන කතාවක් තියෙනවා. පටන් ගන්න ඕනේ O ගෙන්නේ. මෙතනත් O ගෙන් පටන් ගැනීම තියෙනවා. මෙතන O ගෙන් ඉවර වීම තියෙනවා. මෙතන O ගෙන් පටන් ගැනීම තියෙනවා. හරි. Z ගෙන් ඉවර වීම මෙතන විතරයි තියෙන්නේ. දැන් කෙනෙක්ට මේක ලියාගෙන හොඳට කල්පනා කරලා බලන්න මේ පද ටික මාරු කරලා ලියන්නේ කොහොමද? මේ පද මාරු කරලා ලියවම මොන වගේ ප්‍රතිචාර ලැබෙයිද කියලා මෙන්න මෙහෙමයි හිතන්නේ. ඔන්න බලන්න පුතේ. මෙතන තියෙනවා 3 වතාවක් O A දෛශික. ඔන්න එයා ලියලා ඉවරයි. මෙතන තියෙනවා දෙවාරයක් A O දෛශික.
පුතේ මට මේ අකුරු දෙක මාරු කර හැකි ඉස්සරහට ඍණ දාලා. එහෙනම් ඍණ දෙකක් ඕ ඒ දෛශික බවට පත් වෙනවා. එහෙනම් එයා ලියලත් ඉවරයි. හරි නේද? ඒ දෙන්න ලියලා ඉවරයි. දැන් ඔයා පුතේ මේ ලියපු දෙන්න සුළු කරොත් OA දෛශික 3ක් තියෙනවා. ඒකෙන් අඩු කරපන්ලු OA දෛශික 2ක්. එහෙනම් ලැබෙන උත්තරේ OA දෛශික 1යි. ලැබෙන උත්තරේ OA දෛශික 1යි. ඔන්න බලන්න. මෙයත් ගත්තා. ඒ දෙන්න සුළු කරගෙන ගිහිල්ලා මෙයාව ලැබුණා. හරි. දැන් එහෙනම් මෙතන තියෙනව නේද OA දෛශිකය. මේ OA දෛශිකයකට එකතු කරනවා නම් ආයේ එකතු කරන්න පුළුවන් A වලින් පටන් ගන්න එකක් නේද? මේකේ A වලින් පටන් ගන්න කීයක් තව ඉතුරුයිද? මෙයා ලියලත් ඉවරයි, මෙයා ලියලත් ඉවරයි. A වලින් පටන් ගන්න කෙනා මෙයා. එහෙනම් මෙයා ඊළඟට ලියමු. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ AB දෛශිකය. මෙතෙන්ට AB දෛශිකය එනවා කියන්නේ මෙතන ඊළඟට ලියන පදේ මොකක්ද එහෙනම්? AB දෛශිකය. දැන් ඔන්න පද තුනක් ලියලා ඉවරයි. ඒක තේරුණාද? තව දෙයක්. මෙතන තියෙන OA දෛශිකයට AB දෛශිකයේ එකතු වුණාම අපි දෛශික ඓක්‍ය දන්න නිසා මේ A අකුරයි ධන ලකුණින් දෙපස තියෙනවා. එහෙනම් මෙතනින් ලැබෙන්නේ මොන දෛශිකයක්ද? OB දෛශිකයක්. OB දෛශිකයක්. OB දෛශිකයක් ලැබෙනවා නම් මේකට එකතු වෙන්න ඊළඟට මෙතන යම් දෛශිකයක් තියෙනවා නම් එයා පටන් ගන්න ඕනේ කාගෙන්ද? B ගෙන්. B ගෙන් පටන් ගන්න එකක් මෙතන තියෙනවා. ඔන්න බලන්න ඕන. B ගෙන් පටන් ගන්න එකක් මෙතන තියෙනවා. තව B ගෙන් පටන් ගන්න ඒවා තියෙනවද බලන්න. මෙතන තියෙනවද? නෑ. මෙතන තියෙනවද? B ගෙන් පටන් ගන්න එකක් නෑ. හැබැයි මෙතන තියෙනවා තව පහක් OB දෛශික. මෙතන හැදෙන්නෙත් OB දෛශික. එහෙනම් B ගෙන් පටන් ගන්න එකක් මෙතන ලියන්න කලින් පුතා අපි මෙයාව ලියලා ඉවරයක් කරමු. තේරුණාද? B ගෙන් පටන් ගන්න එකක් මෙතන ලියන්න කලින් තව OB දෛශික පහක් මෙතන භාවිතයට ගත්තේ නැතුව තියෙනවනේ. එහෙනම් මෙතන OB දෛශික පහ ලියලා ඉවර. එහෙනම් මෙතන ලියන්නේ මොකද්ද? පහක් OB දෛශික. ඒ කියන්නේ මෙයත් භාවිතයට ගත්තා. එහෙනම් මෙතෙන්ට එන්නේත් මොකද්ද? පහක් OB දෛශික. එහෙනම් මෙතෙන්ට එන්නේත් මොකද්ද? පහක් OB දෛශික. තේරුණාද නැද්ද? OB දෛශිකයට පහක් OB දෛශික එකතු වුණ ගමන් මෙතන තියෙනවා OB දෛශික වගේ ඒවා කීයක්ද? 6ක්. OB දෛශික වගේ ඒවා කීයක්ද? 6ක්. තව භාවිතයට ගත්තේ නැති එක්කෙනයි. එයත් ගමු. 6ක් BZ. 6ක් BZ. 6ක් BZ. 6ක් BZ. බලන්න පුතේ අපි යම් රටාවකට ගාන කල්පනා කර ආවා. දැන් මම මේ විදිහට ඔයාලට කියලා දුන්නේ ඔයාලා ගාන හදන රටාවක් තේරුම් ගත යුතු නිසා. ගාන හිතන පිළිවෙලක් තේරුම් ගත යුතු නිසා. දැන් මෙහෙම කියලා දෙද්දි පුතේ ඔයාලට අවබෝධ වෙනවා ගාන හිතන රටාව මොකක්ද කියලා. දැන් බලන්න මේ දෙන්නගෙන් මං 6 ඉලක්කමක් එළියට ගත්තොත් පුතේ OB දෛශිකය ධන BZ දෛශිකය වෙනවා. OB දෛශිකයයි BZ එකතු වුනහම ධන ලකුණින් දෙපස B මයි. එහෙනම් OZ දෛශිකයක් මෙතනින් ලැබෙනවා OZ දෛශිකයක්. හැබැයි OZ දෛශික කීයක් මෙතන තියෙනවද? 6ක්. ඒ නිසා උත්තරේ 6ක් OZ දෛශික වෙනවා. 6ක් OZ දෛශික වෙනවා. එහෙනම් මේ ගාන නැවත හදද්දී ඔයා තේරුම් ගත යුත්තේ පුතේ ගාන හිතන පිළිවෙල. මේ නිසයි මෙහෙම කරන්නේ. මෙතනින් පස්සේ මෙහෙම කරන්න හේතුව මේකයි කියලා තේරුම් ගන්න. බලන්න පුතේ තැන් පහක තිබ්බ පද පහ මම යම් රටාවකට ලිව්වා. ඒ ලියපු රටාවෙන් අපිට පහසුවෙන්ම අවසාන උත්තරේ කරා යන්න හැකියාව තිබුණා. දැන් පුතේ මේ ගාන කෙනෙක්ට මේ විදිහට විතරමද හදන්න පුළුවන්? එහෙම එකක් නෑ. මේ ගාන හදන්න තියෙන එකම ක්‍රමය මේක නෙමෙයි පුතේ. විවිධ ක්‍රම තියෙනවා. ඔයාලා විවිධ පත ඔස්සේ විවිධ පැති ඔස්සේ විවිධ විදිහට කල්පනා කරන්න. ඔයාලට විවිධ විදිහට මේ ගාන හදන්න පුළුවන්. විවිධ විදිහට අවසාන උත්තරේ ගන්න පුළුවන්. ඒ ක්‍රම හැම එකක්ම නිවැරදි. අවසානයෙන් බලාපොරොත්තු වෙන්න ඕන කොහොම හරි ඔයා දෛශික පාඩම තේරුම් ගත්ත චරිතයක් වෙනවා කියන එක විතරයි පුතේ. එහෙනම් ඔන්න අපි අද දවසේ ගණන් දෙකක් හැදුවා. අපි ඔය රටාවටම තියෙන තුන්වෙනි ගානක් බලමු පුතේ. එන්න.
මොකද්ද අපි හදන තුන්වෙනි ගාන? පංචාශ්‍රයක ශීර්ෂ පංචාශ්‍රයක් කියන්නේ පැති පහක් තියෙනවා. සවිදිද නැද්ද කියලා මේකේ අපිට දීලා නැහැ. පංචාශ්‍රයක් කියලා විතරයි තියෙන්නේ. ශීර්ෂ ඒකමා බීකමා සීකමා ඩීකමා ඊවේ AB දෛශික ධන BC දෛශික ධන CD දෛශික සමානයි. AE දෛශික ධන ED බව පෙන්වන්න කියලා අපිට කියනවා. එහෙනම් මේ පංචාශ්‍රයක ශීර්ෂණං මෙන්න මේ පැත්තේ එකතුව පුතේ හරියටම මෙන්න මේ දෙන්නගේ එකතුවට සමානයි කියලා පෙන්වුවා නම් හරි. අපි දැන් කල්පනා කරමු ඔන්න ඔය රටාවේ ගානක් කොහොමද හදන්නේ කියලා. හරි. දැන් මම මේක ක්‍රම කීපයකට ඔයාලට තේරුම් කරන්නම් පුතේ. ඒ ක්‍රම කීපයකට තේරුම් කරද්දී අපි බලමු පහසුම ක්‍රමය මොකක්ද කියලා. මෙයා ගානේ පැහැදිලිවම කියනවා මේක පංචාශ්‍රයක ශීර්ෂ. ඒ නිසා මම පැති පහක් ඔන්නේ නැන්දා. සවිදිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. A B C D E මොකක්ද පුතේ අරන් පටන් ගන්න තැන තියෙන AB දෛශිකය කියන්නේ? A වල ඉඳන් B ට තියෙන දෛශිකය. ඔන්න AB දෛශිකය. AB දෛශිකයට එකතු වෙන්න ඕනලු BC දෛශිකය. මෙහෙම ඇඳපු ගමන් ඒ තියෙන එකතුවක් තමයි. ඇයි? AB දෛශිකයට එකතු වෙන්න ඕනේ නම් BC දෛශිකය පුතේ AB දෛශිකයේ ඉවර වෙන ලක්ෂයවත් අන්ත කෙලවරෙන් තමා BC දෛශිකය පටන් ගන්න ඕනේ. AB දෛශිකයේ ඉවර වෙන කෙලවර හෙවත් අන්ත කෙලවර මෙතනින් තමයි පුතේ BC දෛශිකය පටන්ගෙන තියෙන්නේ. ඒකට එකතු වෙන්න ඕන පුතේ CD දෛශිකය. CD දෛශිකය කියන්නේ C ගෙන් පටන්ගෙන D ගෙන් ඉවර වෙන දෛශිකය. මෙන්න බලන්න. තේරුණාද? අපි කියලා දීලා තියෙනවා දෛශික වැඩි ගණනක් එකතු කරන්නේ කොහොමද? දෛශික වැඩි ගණනක් එකතු කරද්දී ඇතිවන නිදහස් ආරම්භක කෙලවරත් ඇතිවන නිදහස් අවසාන කෙලවරත් යා කිරීමෙන් දෛශිකවල ඓක්‍ය ලැබෙනවා. එහෙනම් මෙන්න මේ දෛශික තුනේ එකතුව පුතේ හරියටම A වලින් පටන්ගෙන D වලින් අවසන් වන දෛශිකයට සමානයි. ඒ කියන්නේ මේ දෛශික තුනේ එකතුව AD දෛශිකයට සමානයි. බලන්න අපිට ඒක රූප සටහනෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අරගේ දකුණු අත පැත්ත බලන්න. AD දෛශිකයට එකතු වෙන්න ඕනලු ED දෛශිකය. AE දෛශිකයකට එකතු වෙන්න ඕනලු ED දෛශිකය. මොකද්ද පුතේ AE දෛශිකය කියන්නේ? A වලින් පටන්ගෙන E වලින් ඉවර වෙන දෛශිකය. ඔන්න පුතේ AE දෛශිකය. ඒකට එකතු වෙන්න ඕන ED දෛශිකය. ED දෛශිකය කියන්නේ E වලින් පටන්ගෙන D ගෙන් අවසන් වන දෛශිකය. තේරුණාද? A ගෙන් පටන්ගෙන E ගෙන් අවසන් වෙනවා. E ගෙන් පටන්ගෙන D ගෙන් අවසන් වෙනවා. දෛශික දෙක ඓක්‍ය අපි දන්නවා. එහෙනම් මෙන්න මෙතනින් පටන්ගෙන මෙතනින් ඉවර වෙන දෛශිකයට මෙතනින් පටන්ගෙන මෙතනින් ඉවර වෙන දෛශිකය එකතු කරාම ලැබෙන පිළිතුර පුතේ මෙතනින් පටන්ගෙන මෙතනින් ඉවර වෙන දෛශිකයට සමානයි. ඒ කියන්නේ AD දෛශිකයටම සමානයි. පුතේ මෙයත් සමාන AD දෛශිකයට මෙයාලත් සමාන AD දෛශිකයට. එහෙනම් මෙන්න මේ ප්‍රකාශන දෙක දිහා බලලා මට අවසානයේ තීරණය කරන්න පුළුවන් මෙයයි සමාන නම් පුතේ මේ දෙන්න අනිවාර්යෙන්ම සමානයි. එම නිසා AB දෛශිකයට BC දෛශිකය එකතු කරලා ඒකට CD දෛශිකය එකතු කරාම ලැබෙන උත්තරේ හරියටම AE දෛශිකය ධන ED දෛශිකයට සමානයි කියලා ගන්න පුළුවන්. බලන්න මෙතනදී අපි පුතේ මේ උත්තරය ගන්න භාවිතා කරේ රූප සටහනක්. රූප සටහනක් භාවිතා කරලා අපි ඒ රූප සටහනේ ඔස්සේ දෛශික නිර්මාණය කරලා අපි වම් අත පැත්තට දකුණු අත පැත්ත හරියටම සමානයි කියලා පෙන්වුවා. එතනදී පුතේ අපිට මේ සියලුම දත්ත තනි රූප සටහනක නිරූපණය කරගන්න පුළුවන් වුණ නිසා සියලුම දත්ත තනි රූප සටහනක නිර්මාණය කිරීමේ හැකියාව තිබුණ නිසා පුතේ අපිට පහසුවෙන් උත්තර ගන්න හැකියාව තිබුණා. නමුත් ඔයාලට මේ වගේ ගානක් හදන්න තියෙන එකම ක්‍රමයද මේක? එතකොට ලංකාවේ ඉන්න හැම දරුවම මේ ක්‍රමයට විතරද මේ ගාන හදන්න ඕනේ? එහෙම එකක් නෑ. විවිධ අයට විවිධ ක්‍රම ඔස්සේ මේක හදන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි මේක හදන්න පුළුවන් දෙවනි ක්‍රමයක් අධ්‍යයනය කරලා බලමු.
මොකක්ද පුතේ මේක හදන්න පුළුවන් දෙවනි ක්‍රමය? හරි. දෙවනි ක්‍රමයේ විදිහට මම ඔයාලට කියලා දෙන්නම්. වම් අත පැත්ත සුළු කරගෙන ගිහිල්ලා දකුණු අත පැත්ත ලැබීම නම් ක්‍රමවේදය. පුතේ මොකක්ද මේ ගානේ හැටියට වම් අත පැත්ත කියන්නේ? බලන්න. වම් අත පැත්ත කියන්නේ AB දෛශිකයට එකතු වෙන්න ඕනේ BC දෛශිකය. ඒකට එකතු වෙන්න ඕනේ CD දෛශිකය. මොකද්ද පුතේ මේකෙදි ලැබෙන්න ඕන උත්තරේ? දකුණු අත පැත්ත. දකුණු අත පැත්ත කියන්නේ පුතේ AE දෛශිකයට එකතු වෙන්න ඕන ED දෛශිකය. මොකද්ද දකුණු අත පැත්ත කියන්නේ? AE දෛශිකයට එකතු වෙන්න ඕන ED දෛශිකය. එහෙනම් බලන්න මේ දෛශික තුන සුළු කරගෙන ගිහිල්ලා මෙන්න මෙයා ලැබෙනවා කියලා පෙන්වුවා නම් හරි. පෙන්නමු ඉතින්. පුතේ මේ දෛශික දෙක මුලින්ම සලකමු. ධන ලකුණින් දෙපස තියෙන්නේ බීමයි. එහෙනම් මේ දෙන්නගේ එකතුව පුතේ AC දෛශිකය වේ. AC දෛශිකයට එකතු වෙන්න ඕන තව මෙතන එක්කෙනෙක් ඉතුරුයි. කවුද යා? CD දෛශිකය. AC දෛශිකයට එකතු වෙන්න ඕන CD දෛශිකය. දැන් අපි මේ දෙන්න එකතු කරමු. මේ දෙන්න එකතු කරමු. ධන ලකුණින් දෙපස එකම අකුර වේ. එහෙනම් මේ දෙන්නගේ එකතුව පුතේ AD දෛශිකය වෙනවා. ඔන්න මේ දෛශික තුන එකතු කරගෙන ගිහිල්ලා AD දෛශිකය ගත්තා. හැබැයි අපිට AD දෛශිකය නෙමේ අවසානට ලැබෙන්න ඕනේ AE දෛශිකය. AE දෛශිකය. ඉතින් AD දෛශිකයක් අපිට පුළුවන් ද AD දෛශිකයක් අපිට පුළුවන් ද AE දෛශිකයේ දන ED දෛශිකයේ බවට පත් කරන්න? පුළුවන්. ඔයා නිකමට මෙන්න මේ දෙන්නගේ එකතුව මොකද්ද කියලා බලන්නකෝ. ධන ලකුණින් දෙපස තියෙන්නේ පුතේ ඊමයි. එහෙනම් මේ දෙන්න එකතු කරත් ලැබෙන්නේ AD නේද? ඒ නිසා මෙතන ලැබුණ AD දෛශිකය මට ලියන්න පුළුවන් දෛශික දෙකක ඓක්‍යයක් විදිහට. එහෙනම් තනි AD දෛශිකය ලියන්න පුළුවන් දෛශික දෙකක ඓක්‍යයක් විදිහට. පටන් ගන්න ඒ නිසා පටන් ගන්න ඕන ඒගෙන් ඉවර වෙන්නේ D ගෙන් නිසා ඉවර වෙන්න ඕන D ගෙන්. මේ දෙන්නට දාන්න ඕන එකම අකුර. නමුත් ගැටලුවේ අපිට දැමිය යුතු එකම අකුර E. ඒ නිසා මෙතෙන්ටත් E මෙතෙන්ටත් E. මෙන්න උත්තරේ එනවා පුතේ. බලන්න ගාන හිතපු රටාව. තේරුණාද? එහෙනම් බලන්න අපිට පෙන්වන්න ඕන දකුණු අත පැත්ත අපි හරි සරල විදිහට පෙන්වුවා ධම්මා. පුතේ හැබැයි වෙනස තියෙන්නේ අපි මේ කොටසෙන් උත්තරේ පෙන්වන්න අපි ත්‍රිකෝණයක්වත් පංචාශ්‍රයක්වත් ඇඳින්නේ නැහැ. අපි දන්න දැනුමින් අපිට පුළුවන් නිකන් අකුරු ටික හිට මෙහිට කරලා මේ දෛශිකවලදී අපිට බලාපොරොත්තු වෙන අවසාන උත්තරේ ගන්න. එහෙනම් තේරුම් ගන්න මගේ පැටවු ඒ ගාන හදන්න එක ක්‍රමයක් නෙමේ ක්‍රම දෙකක් නෙමේ ක්‍රම ගොඩක් තියෙනවා. ඔයා මොන රටාවට ගාන හදලා උත්තරේ ගත්තත් කමක් නැහැ. ඒ හදපු ක්‍රමවේදය නිවැරදි නම් පුතේ වාට හම්බෙන්න ඕන ලකුණු ටික ඔක්කොම හම්බෙනවා. එහෙනම් පුතේ මෙහෙම කියලා දෙද්දි මම යාන හිතන්න යම් රටාවක් දුවාට කියලා දෙන්නේ. ඒ ගාන හිතීම පිළිබඳ රටාව ඔයා මගෙන් ඉගෙන ගන්න. එතකොට වාට ඕන ගානක් හදන්න හැකියාව ලැබෙනවා. ඔන්න පුතේ ඊළඟ ගාන ABC ත්‍රිකෝණයක AB පාදයේ මධ්‍ය ලක්ෂය M. දැන් ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ AB පාදයේ මධ්‍ය ලක්ෂය M. මෙතන දීලා තියෙනවා AB දෛශිකය සමානයි සිම්පල් A දෛශික. ඒ කියන්නේ A වලින් පටන්ගෙන B වලින් ඉවර වෙන දෛශිකය සිම්පල් A. B වලින් පටන්ගෙන C වලින් ඉවර වෙන දෛශිකය සිම්පල් B ලෙස වේ. දැන් අපිට මේ ගානේදී ඊටු ටික ලියලා නැහැනේ. ඊටු ටිකේදී අපි කරන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණය ඇඳලා මේ විදිහට දෛශික දාගෙන පුතේ ඊතුරු පාද වලින් නිරූපිත හැම දෛශිකයක්ම අපි හොයමු. හොයන්න පුළුවන් ඔක්කොම දෛශික ටික හොයලා ත්‍රිකෝණයක් භාවිතයෙන් දෛශික හොයන්නේ කොහොමද කියලා තේරුම් ගමු. හරි. ඊට පස්සේ අපිට මේක භාවිතයෙන් තව සංකීර්ණ ගණන් හදන්න වෙනවා. ඔන්න පුතේ ABC ත්‍රිකෝණයක් අඳිනවා. අපිට මේක සමපාදද සමදිවිපාදිද ඍජුකෝණිද මොනවත්ම කියලා නැහැ. ඔය එකක්වත් අපිට අදාළත් නැහැ. ABC ත්‍රිකෝණයක්. ඔන්න පුතේ A B C දීලා තියෙන ඊළඟ දාන්න. AB පාදයේ මධ්‍ය ලක්ෂය M. එහෙනම් මේක තමයි AB පාදයේ මේක තමයි M. මධ්‍ය ලක්ෂය කියන්නේ මේ දිගට මේ දිග සමානයි.
AB දෛශිකයේ සිම්පල් A. මෙතනින් පටන්ගෙන මෙතනින් ඉවර වෙන මෙන්න මේ AB දෛශිකය සිම්පල් A. සිම්පල් A. ඒක නම් දත්තයක්. කොහොමද? A වලින් පටන්ගෙන B ගෙන් ඉවර වෙන දෛශිකයේ සිම්පල් A. එහෙනම් බලන්න A රේඛාවෙම තියෙන කොටසක් නේද මේක? එහෙනම් AM දෛශිකය කියන්නේ මොකද්ද? AM දෛශිකය කියන එක්කිනා පුතේ හරියටම සමානයි AM කියන දෛශිකය හරියටම සමානයි කාටද? AM දෛශිකය හරියටම සමානයි AB දෛශිකයෙන් භාගයකට. ඒ කියන්නේ භාගයක් AB දෛශිකයට. ඒක හරියටම සමානක්. භාගයක් සිම්පල් A දෛශිකය. තේරුණාද ඒක? AM දෛශිකය හරියටම සමානයි එහෙනම් භාගයක් A දෛශික. ඊළඟට MB දෛශිකය කාට සමානයිද? MB කියන්නේ M වලින් පටන්ගෙන B ගෙන් ඉවර වෙන දෛශිකය. MB දෛශිකය. ඒකත් පුතේ සුපුරුදු විදිහටම මේක මෙයාටම සමානයි. ඇයි? විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් සමානයි. ඊළඟට එකිනෙකට සමාන්තරයි. අපි අර කලින් කියලා දුන්න අවශ්‍යතාව ඔක්කොම තෘප්ත කරනවානේ. එහෙනම් AM දෛශිකය හරියටම සමානයි MB දෛශිකය. ඒ විදිහට ගත්තත් එහෙනම් මේකත් භාගයක් A දෛශිකයට සමානයි. පැහැදිලි නේද? මෙතන ඉඳන් මෙතෙන්ට සිම්පල් A දෛශිකය නම් මේක භාගයක් A දෛශිකය. මේක භාගයක් A දෛශිකය. හරි. දැන් MB දෛශිකයේ භාගයක් A නම් ඔයා නිකමට මට කියන්න BM දෛශිකය කාටද සමාන? BM දෛශිකය කිව්වම අකුරු දෙක මාරු වෙනවා. ඍණ භාගයක් A දෛශික. ඍණ භාගයක් A දෛශික. පැහැදිලිද? තේරුණාද? ඔන්න ඔය විදිහට එහෙනම් මේ පාදයේ සම්බන්ධ කරගෙන අපිට හොයන්න පුළුවන් දෛශික ටික හෙව්වා. තව ඊළඟ දත්තය B වල ඉඳන් C ට තියෙන දෛශිකය B. B වල ඉඳන් C ට මේ පැත්තට තියෙන දෛශිකය B. දැන් ඕක භාවිතේනොත් මොන හරි හොයන්න පුළුවන්ද? B වල ඉඳන් C ට තියෙන දෛශිකය සිම්පල් B නම් අකුරු දෙක මාරුනොත් C වල ඉඳන් B ට තියෙන දෛශිකය ඍණ B වෙනවා. මොකද්ද? B වල ඉඳන් C ට තියෙන දෛශිකය B දෛශිකය නම් C වල ඉඳන් B ට තියෙන දෛශිකය ඍණ B දෛශිකය වෙනවා. ඔය ටිකත් හරි. තව මොන හරි හොයන්න පුළුවන් නම් අපි හොයමු බලන්න. පුතේ A වල ඉඳන් C ට තියෙන දෛශිකය හොයන්න පුළුවන්. මොකද්ද? A වල ඉඳන් C ට තියෙන දෛශිකය. A වල ඉඳන් C ට තියෙන දෛශිකය කියන්නේ AC දෛශිකය. අපි හොයන විදිහ විමසලා බලමු AC දෛශිකය. AC දෛශිකය කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය හරියටම සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට ආවා A දෛශික. මෙතන ඉඳන් මෙතෙන්ට ගියා B දෛශික. එහෙනම් A වල ඉඳන් C ට තියෙන දෛශික සමානයි A දෛශික ධන B දෛශික. මේක ආව හැටි තව කෙනෙක්ට තේරෙන්නේ නැත්නම් ඒකත් පැහැදිලි කරන්නම්. A වල ඉඳන් C ට තියෙන දෛශික සමානයි AB දෛශික ධන B C දෛශික. AB දෛශික කියන්නේ පුතේ සිම්පල් A දෛශික. BC දෛශික කියන්නේ සිම්පල් B දෛශික. ඔහොමත් AC දෛශික හොයන්න පුළුවන්. AC දෛශිකත් දන්න කෙනෙක්ට CA දෛශික හොයන්න ඕන වුණොත් කොහොමද හොයන්නේ? CA දෛශික. CA දෛශික කියන්නේ මේ අකුරු දෙක මාරුණා. මේ අකුරු දෙක මාරුණා කියන්නේ ඍණ වතාවක් AC දෛශිකයට මේක සමානයි. ඍණ වතාවක් AC දෛශිකයට සමාන. ඒ කියන්නේ ඍණ වතාවක් AC දෛශිකය හරියටම සමානයි පුතේ A දෛශික ධන B දෛශික. ඍණ වතාවක් A දෛශික ධන B දෛශික. තේරුණාද? පැහැදිලිද? ඔන්න ඔය විදිහට බලන්න අපිට ඕනෑම දෙයක් හොයන්න පුළුවන්. හරි. මෙන්න මේ CA දෛශිකය ඒ කියන්නේ C වලින් පටන්ගෙන A වලින් ඉවර වෙන දෛශිකය අපි රූප සටහනිනුත් බලමු. එන්න හැමෝම C වලින් පටන්ගෙන A වලින් ඉවර වෙන දෛශිකය. ඒ කියන්නේ මෙතනින් පටන්ගෙන මෙතෙන්ටනේ. ඒ කියන්නේ මේ පැත්තට. ඒ පැත්ත එක කාට සමානයිද? මෙතන ඉඳන් මෙතෙන්ට යනවා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. මෙතන ඉඳන් මෙතෙන්ට එනවා කියන්නේ මොකද්ද? ඍණ B. ඊළඟට මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යනවා කියන්නේ මොකද්ද? ඍණ A. එහෙනම් CA දෛශිකය සමානයි ඍණ B දෛශිකය ධන ඍණ A දෛශිකය. ඒකම තමයි මේ ආවේ. ඍණ A දෛශිකය ධන ඍණ B දෛශිකය. තේරුණාද?
පුතේ මෙතනදිත් මම පැහැදිලි කරන්න ඔට්ටුනේ රූපයක් දිහා බලලා ඒ රූපේ පාද ඔස්සේ තියෙන දෛශික කොහොමද අපි තේරුම් ගන්න කියලා හේතුව විභාගෙට එන ගැටලුවේදී පුතේ අපිට රූපයක් දෙනවා ඒ රූපේ පාද ඔස්සේ තමයි අපිට කල්පනා කරගෙන යන්න තියෙන්නේ එහෙනම් අපි මේ විදිහේ ගණන් හදද්දී අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා රූපයක් දීලා ඒ රූපේ භාවිතයෙන් ගණන් හදන්නේ කොහොමද කියන එක ඒ නිසා ඔයා ගාන ලියා ගත්තා මං හදපු විදිය තේරුම් ගත්තා ආයෙ කොලයක් ගත්තා කටුවට කොලයක් ගත්තා ඒකෙත් මේ රූප සටහනම ඇඳලා ඊළඟ ගාන හදන්න කලින් නැවත තනියම අධ්‍යයනය කරන්න. මෙතන ඉඳන් මෙතෙන්ට A දෛශිකය මෙතන ඉඳන් මෙතෙන්ට B දෛශිකය. එහෙනම් එකතුව A ධන B. අනිත් පැත්තට එකතු වුණොත් ඍණ A ඍණ B. භාගයක් නම් භාගයක් A දෛශිකය. ඊළඟ භාගයත් භාගයක් A දෛශික. ওই විදිහට හොඳට තේරුම් ගන්න. එතකොට පුතේ දෛශික පාඩම අමාරු වෙන්නේ නැහැ. මේ ගාන හදලා ඉවරයි නම් ඔයා දැන් අපි බලමු ඊළඟ ගාන මොන රටාව එකක්ද ඒක හදන්නේ කොහොමද කියන කාරණය. ABC යනු ඕනෑම ත්‍රිකෝණයකි. එහෙනම් මෙතනක් දීලා තියෙනවා ABC කියන්නේ ඕනෑම ත්‍රිකෝණයක් කියලා. ඒකේ AB දෛශිකය ධන BC දෛශිකය ධන CA දෛශිකය සමානයි අභිශූන්‍ය බව පෙන්වන්න තියෙනවා. ඔන්න එහෙනම් එතනදිත් අපිට මේ ගාන හදන්න රූප සටහනක් නේද භාවිතා කරන්න ඕනේ. ඔන්න පුතේ මම ඕනෑම කියන නිසා මේක අපි දන්නේ නැහැ ඍජු කෝණින්ද මහා කෝණින්ද සුළු කෝණින්ද දන්නෙත් නැහැ අපිට ඔය වැඩකුත් නැහැ. මෙන්න A මෙන්න B මෙන්න C මොකක්ද එකතු වෙන්න ඕනේ? AB දෛශිකයට එකතු වෙන්න ඕන පුතේ BC දෛශිකය. ඒකට එකතු වෙන්න ඕන C A දෛශිකය. ඔහොම නේද තියෙන්නේ? හරි හදාගෙන යම් බලන්න. ඔන්න හදාගෙන යනවා. AB දෛශිකයයි BC දෛශිකයයි එකතුව ගත්තාම ධන ලකුණින් දෙපස එකම අකුර වේ. ඒ නිසා මේ දෙන්නගේ එකතුව AC දෛශික. AC දෛශිකට එකතු වෙන්න ඕනේ කවුද? CA දෛශික. AC දෛශිකට එකතු වෙන්න ඕනේ CA දෛශික. දැන් AC දෛශික කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එන දෛශිකය නම් CA දෛශිකය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. ඒක හරියට මෙතන ඉඳන් මෙතෙන්ට ආවා ආපහු මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. එතකොට හරියට කොහෙටවත් ගියේ නෑ වගේ. මෙතන ඉඳන් මෙතෙන්ට එම AC දෛශික. මෙතන ඉඳන් මෙතෙන්ට යාම CA දෛශික. ආපහු හිටමු තැනම ගියේ නෑ වගේ. ඒක මෙහෙමත් තේරුම් ගන්න. AC දෛශික පුතේ මෙයාගේ අකුරු දෙක මාරු කර හැකි ඍණ ලකුණක් ඉස්සරහට දාලා එහෙනම් ඍණ AC දෛශික. AC දෛශිකයෙන් AC දෛශිකයේ අඩුවීම ලැබෙන උත්තරේ බිඳුවයි. තේරුණාද? එහෙනම් අපිට මෙන්න මේ කතුවරයා ගානේ කියලා දීලා තියෙන ප්‍රශ්නය මේ විදිහට දෛශික ඓක්‍ය අකුරු දාලා සුළු කරලා පෙන්වන්නත් පුළුවන්. හැබැයි මට ඕන වුණේ මුතේ මේක මෙහෙම පෙන්වන්න නෙමෙයි ඊට වැඩිය වෙනස් විදිහකට ඔයාලට හිතන්න කියලා දෙන්න. මොකද රූප සටහන් භාවිතයෙන් ගණන් හදද්දී මේක අපිට නිරන්තරයෙන් භාවිතා කරන්න වෙන ප්‍රකාශනයක්. මොකක්ද පුතේ A B දෛශිකය කියන්නේ? A වල ඉඳන් B ට තියෙන දෛශිකය. ඔන්න A වල ඉඳන් B ට තියෙන දෛශිකය ඇඳා. ඒකට එකතු වෙන්න ඕනේ B වල ඉඳන් C ට තියෙන දෛශිකය. මෙන්න B මෙන්න C B වල ඉඳන් C ට තියෙන දෛශිකය කියන්නේ මේක. ඒකට එකතු වෙන්න ඕන CA දෛශිකය. CA දෛශිකය කියන්නේ C වලින් පටන්ගෙන A වලින් ඉවර වෙන දෛශිකය. මෙන්න C මෙන්න A මේක. මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. හිටපු තැනමයි. ඒ නිසා මෙයාගේ උත්තරය බිඳුවයි. ඒ නිසා මෙයාගේ උත්තරේ බිඳුවයි. හැබැයි බිඳුව ඉදිරිපත් කරන්නේ දෛශිකයක් විදිහට. තේරුණාද? මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. එහෙනම් උත්තරේ බිඳුවයි. ඒක තමයි ත්‍රිකෝණයෙන් අපි කියන කතාව. අකුරු දාලා දෛශික එහෙට මෙහෙට කරලා සුළු කරලත් ඒ පිළිතුරම ගන්න පුළුවන්. එහෙනම් ත්‍රිකෝණයක් ගත්තා මේ ත්‍රිකෝණයේ පාද ඔස්සේ ගමනක් ගිහිල්ලා ආය මුල් තැනටම නම් එන්නේ උත්තරේ බිඳුවයි. ඒක මේ පැත්තට ගිහිල්ලා මෙතෙන්ට ආවත් මේ පැත්තට ගිහිල්ලා මෙතෙන්ට ආවත් ප්‍රශ්නයක් නෑ. දැන් මේ පැත්තට ගිහිල්ලා මෙතෙන්ට එනවා නම් බිඳුව එන්නේ කොහොමද? මෙතන ඉඳන් අතෙන්ට යනවා AC දෛශික.
අතන ඉඳන් මෙතෙන්ට එනවා C B දෛශික. මෙතන ඉඳන් අතෙන්ට යනවා A B C දෛශික. මෙහෙම එකතු කරත් බිඳුවම තමයි පුතේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ගියත් උත්තරේ බිඳුවම තමයි. බලන්න පුතේ අපිට මේ ත්‍රිකෝණයක් භාවිතයෙන් මේ ලබාගත් ප්‍රකාශනත් ඉදිරි ගණන් සුළු කරද්දී අතිශයින්ම වැදගත් වෙනවා. එහෙනම් මේ රටාව හොඳට චිත්‍රයක් විදිහට ඔළුවේ තැම්පත් කරගන්න. චිත්‍රයක් විදිහට ඔළුවේ තැම්පත් කරාම ඔයාලට තේරෙනවා වෙන රූපයක් දුන්නහමත් ඒ රූපය තුල මෙයා දකින්න පුළුවන්. ඒ රූපය තුල මෙයා දකිද්දි පුතේ අර ගාන අලුතෙන් හිතීමේ ක්‍රමවේද පහළ වෙනවා. තේරුණාද? එහෙනම් අපි මේ ගානෙන් පස්සේ ඊළඟ ගානට පිවිසෙමු. ගාන ලියාගත්ත පුතේ ටික වෙලාවක් කල්පනා කරලා තනියම හදන්න උත්සාහ කරා. ඒ කෙනෙක්ට හදන්න පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එක බලලා මේ හදන රටාව තේරුම් ගන්නවා. බලන්න පුතේ ඊළඟ ගාන. මොකක්ද ඊළඟ ගාන කියන්නේ? ABC ත්‍රිකෝණයේ AB, BC, CA පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D, E, F වේ. ABC ත්‍රිකෝණයේ AB, BC, CA පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D, E, F වේ. AD දෛශික ධන BE දෛශික ධන CF දෛශික සමාන අභිශූන්‍ය බව පෙන්වන්න කියනවා. මේක හදන්න තියෙන්නේ ත්‍රිකෝණයක් භාවිතා කරලා. හදන ක්‍රමවේදය මොකක්ද? ත්‍රිකෝණයක් ඇඳ දත්ත ටික ලකුණු කරා තනියම ඒ කියන්නේ උඹේ මොලෙන් උඹ කල්පනා කරනවා. ඒ පුතේ උඹේ මොලේ හැදුනොත් නේද උඹට ඒකක් ගන්න පුළුවන්. ඒ ඒකක් ගන්න තැනට යන පාර නේද ගුරුවරු කියලා දෙන්නේ. එහෙනම් ඔයා තනියම මේක කල්පනා කරලා තමයි ඊට පස්සේ මේක මම හදන ක්‍රමය බලන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ABC ත්‍රිකෝණයක් ඇඳලා ABC ලකුණු කරා එක් එක් පාදයේ මධ්‍ය ලක්ෂ D, E, F විදිහට ලකුණු කරා ඒ රූපේ දිහා බලලා මේ දෛශික තුන එකතු කරලා උත්තරේ බිඳුවයි කියලා පෙන්වුවනම් හරි. හැබැයි පුතේ මේක හදන්න අර කලින් ත්‍රිකෝණය ගැන කිව්ව කතාව ඕන වෙනවා. ඒ නිසා මේක රූප සටහනක් ඇඳලා හදද්දීත් අර කලින් පැහැදිලි කරපු දේවල් භාවිතයට ගන්න. මෙන්න පුතේ මම රූප සටහන ඇඳලා තියෙනවා. එතකොට මෙතනදී කතුවරයා කියනවාද මේක සමපාද ඒ වගේ මොනවත් නැහැ තර්ක. මොකක් හරි ත්‍රිකෝණයක් විතරනේ. දැන් අපි වම් මත පැත්ත ගමු. හොඳට තේරුම් ගන්න මම මේ ගාන හිතන රටාව වම් මත පැත්ත. එයා කියනවා අපිට AD දෛශිකයට එකතු කරන්නලු BE දෛශිකය. ඒකතු එකතු කරන්නලු CF දෛශිකය. එහෙනම් මේ පද තුනේ දෛශික තුනේ එකතුව බිඳුවක් කියලා නේද පෙන්වන්න ඕනේ. දැන් අපි උත්සාහ දරමු පුතේ මේ දෛශික තුනේ එකතුව බිඳුවක් කියලා පෙන්වන්න. හරි. මුලින්ම තියෙන්නේ AD. ඊළඟට BE. ඊළඟට CF. එන්න දැන් අපි ගාන හදන එකත් රූප සටහනත් එකට බලමු. AD දෛශිකය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එන එක. මෙතන ඉඳන් මෙතෙන්ට එන දෛශිකය ගත්තාම ඔයාලා දැන් දන්නවා තර්කය. මෙන්න මේ සමස්ත රේඛාවෙන් භාගයක් නේද මේක. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ AB දෛශිකය නම් AB දෛශිකයෙන් හරියටම භාගයක් තමයි AD දෛශිකය. එහෙනම් AD දෛශිකය ලියන්න පුළුවන් තව විදිහක් කියන්නේ AB දෛශිකයෙන් භාගයක්. හරි. මේ දෛශිකය මොකද්ද? AE දෛශිකය. BE දෛශිකය. BE දෛශිකය කියන්නේ පුතේ BC දෛශිකයෙන් භාගයක්. එහෙනම් මෙන්න මේ පොඩි දෛශිකය BE දෛශිකය ලියන්න පුළුවන් BC දෛශිකයෙන් භාගයක්. ඊළඟට ගන්න CF දෛශිකය. CF දෛශිකය. CF දෛශිකය කියන්නේ මෙතනින් පටන්ගෙන මෙතනින් ඉවර වෙන සමස්ත දෛශිකයෙන් භාගයක්. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව මෙන්න මේ මුළු රේඛාවේ මධ්‍ය ලක්ෂය D වේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය කිව්වත් මෙතන ඉඳන් මෙතෙන්ට කිව්ව දෛශිකය කිව්වත් එකිනෙකට සමානයි. තවත් විදිහකට කිව්වොත් AD දෛශිකය යනු AB දෛශිකයෙන් භාගයයි. ওই විදිහටම ගත්තාම මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය E නිසා ඒ කතාවම කියන්න පුළුවන්. මෙන්න මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය F නිසා ඒ කතාවම කියන්න පුළුවන්. හැබැයි C වල ඉඳන් F ට තියෙන දෛශිකය තමයි පුතේ
C වල ඉඳන් Aට තියෙන දෛශිකයෙන් භාගය වෙන්නේ. දිශාව මාරුනොත් ওই කතාව කියන්න පුළුවන්ද? බෑ. ඒක තේරෙනව නේද දැන් හොඳට? හරි. එහෙනම් මම AD දෛශිකය වෙනුවට ලියනවා. AD දෛශිකය. AD දෛශිකය වෙනුවට ලිය හැකි භාගයක් AB දෛශිකය. ඔන්න ලිව්වා. ඊළඟට BE දෛශිකය වෙනුවට ලිව්වා භාගයක් BC දෛශිකය. ධන CF දෛශිකය වෙනුවට ලිව්වා භාගයක් CA දෛශිකය. තේරුණාද නැද්ද? පැහැදිලි නේද? අර දැන් මේ දෛශික තුන පුතේ මම ප්‍රකාශ කරා ත්‍රිකෝණයේ අර පාද තුන ඇසුරින්. දැන් මේ දෛශිකයටත් භාගයක් තියෙනවා, මේ දෛශිකයටත් භාගයක් තියෙනවා, මේ දෛශිකයටත් භාගයක් තියෙනවා. එහෙනම් ওই දෛශික තුනෙන්ම මට භාගයක් ඉවතට ගන්න පුළුවන්. AB දෛශිකය පළවෙනි පදයෙන් ඉතුරුනා. BC දෛශිකය දෙවෙනි පදයෙන් ඉතුරුනා. CA දෛශිකය තුන්වෙනි පදයෙන් ඉතුරු වුණා. AB දෛශිකය දන BC දෛශිකය දන CA දෛශිකය. කලින් මතකද මේ වගේ එකක් හැදුවා? කලින් ත්‍රිකෝණයක් ගැන කතා කරා මතකද අපි? AB දෛශිකය දන BC දෛශිකය දන CA AB BC CA එන්න ත්‍රිකෝණයට AB BC CA මෙහෙම රවුම ගිහිල්ලා ආපහු මෙතෙන්ටම එනවා පුතා. එහෙනම් මෙන්න මේ දෛශික තුනේ ඓක්‍ය අභිශූන්‍යයි බිඳුවයි. භාගයේ වතාවක් බිඳුවයි. උත්තරේ කීයද? එහෙනම් උත්තරේ අභිශූන්‍ය දෛශිකයම තමයි. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න පුතේ. ගාන දීලා තිබ්බේ මේක. මේක හදන්න අපි දැනන් හිටියේ මේක. ඇයි මේක කලින් ගානක අපි පැහැදිලි කරලා ඉවරයි. එහෙනම් මේ ගාන හදන්න උවමනාව තිබ්බ අපි මෙන්න මේ පද තුන අපි දන්න කෙනා බවට පරිවර්තනය කළා. මේක අපි දන්න කෙනා බවට පරිවර්තනය කරා. ඒකෙන් අපිට උත්තරේ බලා ගන්න, උත්තරේ ලබා ගන්න පුළුවන් වුණා. තේරුණාද? පුතේ ඔයාලත් යම් ගානක් නිවැරදි ක්‍රමවේදයට කල්පනා කරනවා නම් ඔයාලට කවදාවත් මේ ගණිතය කියන එක නීරස වෙන්නෙත් නැහැ. ගණිතය කියන එක බැරි විෂයක් වෙන්නෙත් නැහැ. ගණිතය කියන එකට ඒකක් දානවා කියන එක හීනයක් වෙන්නෙත් නැහැ. තේරුණාද? පුතේ මේ රූප සටහනට එන්න ආයමත්. එහෙනම් මේ රූප සටහනේ මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බ දෛශිකයට මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බ දෛශිකයට එකතු කරා. මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බ දෛශිකය ඒකට එකතු කරා. මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බ දෛශිකය. ඔන්න ඔය දෛශික ටිකයි එකතු කරේ. හැබැයි ඒකතුවේ ලැබුණ පිළිතුරද බිඳුව වුණා. ඒ එකතුවේ ලැබුණ පිළිතුරද බිඳුව වුණා. මේකත් චිත්‍රයක් විදිහට මතක තියාගන්න. මේකත් චිත්‍රයක් විදිහට මතක තියාගන්න. ඒ මතක තියාගන්න ඕන චිත්‍රය තමයි මේ ඇඳලා තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට යනවා ඒක ධන. මෙතන ඉඳන් මෙතෙන්ට යනවා ඒක ධන. මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. උත්තරේ කීයද? බිඳුවයි. වර්ධිනවද? වර්ධින්නේ නැහැ. දැන් ත්‍රිකෝණ භාවිතයෙන් එකම රටාවේ ගණන් දෙකක් හැදුවා. පුතේ උඹ ගාන හිතලා හදන මිනිස්සෙක් නම් මම තව ගානක් දෙනවා. මේ කරපු ක්‍රම දෙකම භාවිතා කරලා හිතපන්. හිතලා හදන්න පුළුවන් නම් ඇත්තටම උඹ හපනේ. බලන්න පුතේ ඊළඟ ගාන. ABC යනු ඕනෑම ත්‍රිකෝණයකි. BC, CA, AB පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D, E, FA එහෙම වෙනවනම් AD දෛශික ධන BE දෛශික ධන CF දෛශික සමානයි අභිශූන්‍ය බව පෙන්නපන්. කොහොමද ගාන හදන්නේ? ලියාගත්ත ගාන ඇඳ රූප සටහනක් try කරා. try කරලා බැලුවා. පුළුවන් නම් සතුටු වෙයන් මෙතෙක් පාඩම පුළුවන් කියලා. බැරි වුණා නම් තේරුම් ගනින්. තව ගොඩාක් ගණන් හදන්න ඕනේ. එහෙම හැදුවොත් තමයි උඹට ඒකක් ගන්න පුළුවන් කියලා.
ඊට පස්සේ පුතේ ඒවත් උන් නැත්තම් බලපන් මම කියලා දෙන විදිය. ඒකෙනුත් පුතේ තේරුම් ගන්න. හදපු කෙනත් මම හදපු විදිය බල්ලා යම් දෙයක් ඉගෙන ගන්නවා. හදපු නැති කෙනත් මම කියලා දෙන දේ බල්ලා යම් දෙයක් ඉගෙන ගන්නවා. හැබැයි පුතේ ඔය දෙන්නටම තියෙන්නේ එකම අභියෝගයක්. ඒ අභියෝගය තමයි කොහොම හරි මේ තරඟ දෙනලා ඒකක් ගන්නවා කියන තැනට යන එක පුතේ. ඔයා හිතනවද පුතේ ගණන් බෑ කියා හිතපු මිනිස්සයාට ඒකක් ගන්න බැයිද? පුතේ ගණන් බෑ කියා ඉන්න නෙමෙයි තියෙන්නේ. ගණන් බෑ කියලා නම් ඒක මුලින්ම අඳුන ගන්න. Tamanට තාම ගණන් බෑ කියලා. අඳුනගත්ත මිනිස්සයා ඒ ඉන්න තැනින් ගොඩ යන්න හැමදාම වැඩ කරන්න. පැය 24න් වැඩිපුර කාලයක් අධ්‍යාපනයට කැප කරන්න. එහෙම කැප කරලා ඔට්ටු වෙනකොට ඔයාට යම් දවසක දැනෙනවා දෙන්නම් මට ඉස්සරට වැඩිය ගණන් සුළු කරන්න පුළුවන්. දැන් ඉස්සරට වැඩිය මට ගාණක් හිතන්න පුළුවන්. එහෙම හිතනකොට Tamanට සතුටුයි. ඒ සතුටෙන් ආයෙ වැඩ කරනවා. එතකොට තවත් ගණන් හදන්න පුළුවන් වෙනවා. Taman සසඳනවා Tamanගේ පහුගිය දවස්වල හදපු වේගයේ ගණන්. ඊට වැඩිය දැන් හොඳටම ගණන් හදන්න පුළුවන්. ඒ සතුටෙන් පුතේ ඔයා එක දිගට වැඩ කරනවා. ඔයාට ඒකක් ගන්නවා කියන එක එතකොට හීනයක් වෙන්නේ නැහැ. හරි. පුතේ මම මේ ගාන හදන හැටි ඔන්න පැහැදිලි කරනවා. මාත් එක තේරුම් ගනිමු. ඔන රූප සටහනක් ඇඳා. මේක පුතේ A B C ත්‍රිකෝණය. ABC යනු ඕනෑම ත්‍රිකෝණයකි. BC කියන්නේ මෙයාගේ මධ්‍ය ලක්ෂය තමයි D. මධ්‍ය ලක්ෂය නම් මේ කොටස් දෙක එකිනෙකට සමානයි. CA කියන්නේ මෙයාගේ මධ්‍ය ලක්ෂය තමයි E. ඒ කියන්නේ මේ කොටස් දෙක එකිනෙකට සමානයි. ඊළඟට F කියන්නේ AB පාදයේ මධ්‍ය ලක්ෂය මේ හරිය. මෙන්න F එළියම දාන්න. F මේ කොටස් ටික එකිනෙකට සමානයි. ඔහොම වෙනවා නම් AD දෛශික. වෙනස් විදිහක් නේ. AD කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. AD දෛශිකය ධන. BF කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. ඔන්න BF මේක ධන. CF කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. දැන් එහෙමෙන් දහම ඔයා නිකන් ඇඳලා බලන්නකෝ. මේ රේඛා ඔක්කොම මේ දැන් තියෙන මේ රේඛා ඔක්කොම එකම ලක්ෂයක් කරහා යන වගේ පේනව නේද? එහෙම වෙයිද? හිතලා බලන්න. දැන් නිකන් ඔයා මේ රේඛා ටික ඇඳුත් එහෙම මම ඇඳලා පෙන්නන්නම්. ඔන්න එක රේඛාවක්. මට වඩා ලස්සන රූපයක් ඔයාට අඳින්න පුළුවන් වෙයි. මොකද ඔයා අඩුල් භාවිතයෙන් මේක අඳින්නේ. ඒතකොට මට දැනෙනවා මේ රේඛා ටික ඔක්කොම එකම තැනකින් යනවා වගේ. එහෙම වෙයිද? හොඳට හිතන්න. දැන් A වල ඉඳන් D ට තියෙන දෛශිකය කියන්නේ පුතේ මේ දෛශිකය. B වල ඉඳන් F ට E ට තියෙන දෛශිකය කියන්නේ මේක. C වල ඉඳන් F ට තියෙන දෛශිකය කියන්නේ මේක පුතා. මේ දෛශික තුනේ එකතුව බිඳුවයි කියලා පෙන්වන්නයි තියෙන්නේ. හැබැයි මේක අපි අර කලින් කිව්ව ක්‍රම දෙකිනුත් හදන්න වෙයි. හැබැයි ඒ ක්‍රම දෙකට වඩා හාත්පසින්ම වෙනස් ගානක්. ගාන දැකලා පුතේ කලබල වෙන එක හපනගේ ලක්ෂණයක් නෙමෙයි. එයා හිතනවා AD දෛශිකය කියන්නේ මෙතනින් ඉඳන් මෙතෙන්ට එන එක. BE කියන්නේ මෙතනින් ඉඳන් මෙතෙන්ට යන එක. CF කියන්නේ මෙතනින් ඉඳන් මෙතෙන්ට යන එක. ඔය දෛශික තුනේ එකතුව බිඳුවක් කියලා පෙන්වන්න ඕනේ. දැන් අපි ඒක හිතාව තේරුම් ගමු. හරි. ඕක හිතන්න උදව් වෙන්න පුතේ මම තව රූප සටහනක් අඳින්නම් මෙහෙම. මේක ඔයාලා අඳින්න ඕනේ. ඔයාලා තේරුම් ගන්නයි ඕනේ. බලන්න. A B C. මෙතන තමයි D තිබ්බේ. ඔයාලට තේරුම් ගන්න මම මේ කියලා දෙන්නේ. ඔන්න AD දෛශිකය හරියටම සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට එන දෛශිකය පුතේ හරියටම සමාන නැද්ද? A වල ඉඳන් B ට ගියා, B වල ඉඳන් D ට ආවා. එහෙනම් AD දෛශිකය හරියටම සමානයි. AB දෛශිකය ධන B D දෛශිකය. තේරුණාද නැද්ද? AD දෛශිකය හරියටම සමානයි AB දෛශිකය ධන B D දෛශිකය.
ඕක පුතේ තවත් විදිහකට ලියන්න පුළුවන්. තවත් විදිහකට. AB දෛශිකය ධන AB දෛශිකය. මෙතන තියෙනව නේද BD දෛශිකය. BD දෛශිකය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක. පුතේ මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය නේද D. එහෙනම් BD දෛශිකය ලියන්න පුළුවන් මෙන්න මේ BC දෛශිකයෙන් භාගයක්. එහෙනම් භාගයක් BC දෛශිකය. BD දෛශිකය හරියටම භාගයක් BC දෛශිකය. එහෙම ලියන්නත් පුළුවන්. ඔන්න බලන්න අර තනි රූප සටහනේ තිබ්බ කොටසක් මං වෙන් කරලා ඇඳලා AD දෛශිකයේ හොයන හැටි කියලා දුන්නා. මේක ඔන්න මම පුතේ අංක 1 කියලා ගන්නවා. දැන් කෙනෙක් මෙහෙම තනි රූපයක් ඇඳලා මේක ලියන්න උවමනාවක් නැහැ. මේක අර රූප සටහනේ යටම තීරුම් අරන් ලිව්වට කමක් නැහැ පුතේ. මම මේ පොදුවේ මේ වීඩියෝ එක බලන හැම දිනාටම තීරුම් යන විදිහටයි මේක කියලා දෙන්නේ. එතකොට හැමෝටම පුළුවන්. දක්ෂයාට මේ ටික ඕන නැතත් පුළුවන්. හැබැයි පුතේ හැමෝම දරුවෝ හැමෝම ඔට්ටු වෙන්නේ ඉගෙන ගන්න. තව රූප සටහනක් ඇඳලා මම පැහැදිලි කරන්න. ඔන්න A B C A B C E කියන්නේ මෙතන. E කියන්නේ මෙතන. අපිට ඕනේ BE දෛශිකය. BE දෛශිකය කියන්නේ මේක. ඔන්න මම ලියනවා. BE දෛශිකය හරියටම සමානයි. BE කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එන එකනේ. B වල ඉඳන් C ට ගියා, C වල ඉඳන් E ට ගියා. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ආවා. ඒ කියන්නේ පුතේ B වල ඉඳන් C ට ගියා, C වල ඉඳන් E ට ගියා. ඔහොම නේද? මෙතන ඉඳන් මෙතෙන්ට සමානයි, මෙතන ඉඳන් මෙතෙන්ට දන, මෙතන ඉඳන් මෙතෙන්ට. මේකම තව විදිහකට ලිය හැකියි. BC දෛශිකය ධන CE. CE කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යන එක නේද පුතේ? මෙතන ඉඳන් මෙතෙන්ට යන දෛශිකය හරියටම සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකයෙන් භාගයක්. හේතුව මෙන්න මේ පාදමයේ මධ්‍ය ලක්ෂය E. එහෙනම් ඒක ලිය හැකි භාගයක් C A දෛශිකය. මේක අංක 2. තේරුණාද? ඔන්න පළවෙනියට අර පෙන්වන්න තියෙන එකේ තිබ්බේ AD දෛශික. ඒක වෙන විදිහකට ලිව්වා. දෙවෙනියට ඒකට එකතු කරන්න තිබ්බේ BE දෛශිකය. ඒක තව විදිහකට ගත්තා. ඊළඟට තියෙන්නේ CF නේ. හා පුතේ ඔන්න මම CF ඔයාලා ඔක්කොටම තේරුම් යන විදිහට අඳිනවා. CF. මෙන්න බලන්න මේ ත්‍රිකෝණෙම ඇඳා. A B C. මෙතන තමයි F. හා මට කියන්න. CF දෛශිකය කියන්නේ මේක නේද පුතේ? මේක. CF දෛශිකය හරියටම සමානයි. කොහොමද? C වල ඉඳන් A ට ආවා. A C දෛශික. ධන. A වල ඉඳන් F ට ආවා. A F දෛශික. තේරුණාද නැද්ද? මේකම ලියකි CA දෛශික ධන. AF දෛශික කියන්නේ පුතේ මේ AB දෛශිකයෙන් භාගයක්. එහෙනම් භාගයක් AB දෛශික. මේක අංක 3. මගේ පැටවෝ ටික හොඳට තේරුම් ගන්න. රූප 3කින් මම පැහැදිලි කරපු කාරණය. කෙනෙක්ට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා නම් මේ රූප 3 අවශ්‍ය නැහැ. හරි. දැන් අපි ගාන හදනවා. මොකද්ද පුතේ ගානේ වම් අත පැත්ත තිබ්බේ? වම් අත පැත්තේ තිබ්බේ AD දෛශිකයට එකතු කරපන් කියලා BE දෛශිකය. ඒකට එකතු කරපන් කියලා තිබ්බා පුතේ CF දෛශිකය. හරි. AD දෛශිකය කියන්නේ මොකද්ද පුතේ? AD දෛශිකය අංක 1 සමීකරණයෙන් ගත්තා. AB දෛශිකය ධන භාගයක් BC දෛශිකය. මෙන්න පුතේ අංක 1 සමීකරණයෙන් ලබාගත් ප්‍රතිඵලය. ඒකට එකතු වෙන්න ඕනේ BE දෛශිකය. BE දෛශිකය හෙව්ව පුතේ අංක 2 සමීකරණේ. BC දෛශිකයට එකතු වෙන්න ඕනේ භාගයක් CA දෛශික. මෙන්න අංක 2 සමීකරණයේ ප්‍රතිඵලය. ඕකට එකතු වෙන්න ඕනේ CF මේ දැන් හෙව්වේ අංක 3 සමීකරණ. CA දෛශික ධන භාගයක් AB දෛශික. ඔන්න අංක 3 සමීකරණයෙන් අපි ගත්ත ප්‍රතිඵලය.
ත්‍රිකෝණ තුනෙන් සමීකරණ 3ක් ගත්තා. ඒ ප්‍රතිඵල ටික මෙතන ගත්තා. දැන් මේ ටික කුමන හෝ ආකාරයකින් එකතු කරලා පුතේ උත්තරේ බිඳුවයි කියලා පෙන්වුවා නම් හරි. එකතු කරන්න. මෙන්න බලන්න. AB දෛශික මුලින් ලිව්වා. මෙතන තියෙනවා BC දෛශික දෙවණියට ලිව්වා. මෙතන තියෙනවා CA දෛශික ඔන්න ඊළඟට ලිව්වා. මෙයාටයි තුන් දෙනාටම භාගයක් පොදුයි. ඒ නිසා උන් තුන් දෙනාගෙන්ම පුතේ භාගයක් එළියට ගත්තා. පළවෙනි භාගය එළියට ගත්තාම BC දෛශික. දෙවෙනි භාගය එළියට ගත්තාම CA දෛශික. තුන්වෙනි භාගය එළියට ගත්තාම AB දෛශික. මතකද තොපිට මම කියලා දුන්නා AB BC CA ත්‍රිකෝණයේ පාද ටිකේ පිළිවෙලට ගියා ආපහු මුල් තැනටම ආවා. මෙයාගේ උත්තරේ බිඳුවයි. බලාපල්ල ත්‍රිකෝණ වලින් හදපු පළවෙනි ගාන. BC CA AB B වලින් පටන්ගෙන C ට ගියා. C වලින් A ට ආවා. A වලින් ආය පටන් ගත්ත මුල් තැනටමයි B ටමයි පටන් ගත්ත තැනින් ඉවර වෙනවා. මෙතන උත්තරෙත් බිඳුවයි. අභිශූන්‍ය ධන භාගයක් අභිශූන්‍ය. ඒ නිසා මගේ දරුවනේ උත්තරේ බිඳුවයි. මේක තමා කතුවරයා අපින් බලාපොරොත්තු වෙන පිළිතුර. ඒ කියන්නේ මේකත් හදලා ඉවරයි. තේරුම් ගන්න. උදේොන්න අපි තවත් සුන්දර ගානක් හදන්න යන්නේ. දැන් අපි ත්‍රිකෝණවල ගණන් යම් රටාවකට හදන් ආවා. දැන් එතකොට ඔයාලා තුල අවබෝධයක් ගොඩනගිලා තියෙනවා. මෙහෙමයි වෙන්නේ කියලා. ඒකෙන් හිතන්න තව වෙනස් ගානක්. පුතේ මං හැම වෙලෙම යම් තියරියක් කියලා දීලා ඒක හිතන්න ගණන් විවිධ විදිහට දෙනවා. හැබැයි මේ ගණන් එකක්වත් එකිනෙකට සමාන නැහැ. අලුත් දෙයක් හැම ගාන තුලම තියෙනවා. හැබැයි මේ අලුත් දෙය ගාන කියවද්දි වාට තේරෙන්නේ නැහැ මේක කොහොමද හදන්නේ කියලා. නමුත් මම පැහැදිලි කරද්දි වාට දැනෙනවා අපරාධේ මට මේක හිතුනේ නෑනේ කියලා. නේද? අන්න එහෙම වෙන්නේ ඇයි? මම ඒ උගන්වපු තියරියම තමයි වෙනස් කර ගණන් අලුතෙන් නිර්මාණය කරලා දෙන්නේ. හරියට මේක අල්ලගත්ත කෙනාට මේව හරි පහසුයි පුතේ. ABC ත්‍රිකෝණයක BC, CA, AB පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D, E, F වේ AD දෛශිකය පෙන්වන්න ඕනේ. AD දෛශිකය පෙන්වන්න ඕනේ. AB දෛශිකයේ දන AC දෛශිකයේ බෙදීම 2යි. BE දෛශිකයේ පෙන්වන්න ඕනේ. BA දෛශිකයේ දන BC දෛශිකයේ බෙදීම 2යි. CF දෛශිකයේ පෙන්වන්න ඕනේ. CB දෛශිකයේ දන CA දෛශිකයේ බෙදීම 2යි. කලින් ගානට වගේ මේ ටික කලින් ගානමනේ. මේ රූල් දෙක කලින් ගානෙමයි. හැබැයි මේක කලින් ගානේ අපි හැදුවේ නැහැනේ. CF CB CA මෙතනත් C මෙතනත් C. BE BA දන BC මෙතනත් B මෙතනත් B මෙතනත් B. AD AB දන AC මෙතනත් A මෙතනත් A මෙතනත් A. රටාවක් තියෙනවා වගේනේ. පුතේ මම ඔන්න රූප සටහන ඇඳා. ABC ත්‍රිකෝණයක BC පාදයේ මධ්‍ය ලක්ෂය D වේ. CA පාදයේ මධ්‍ය ලක්ෂය E වේ. AB පාදයේ මධ්‍ය ලක්ෂය F වේ. රූප සටහන පැහැදිලි. අපිට කියනවා කතුවරයා AD දෛශිකය කියන්නේ මේක. පින්නන්නලු AD දෛශිකය සමානයි AB දෛශිකය ධන AC දෛශිකය බෙදීම 2ක්. AD දෛශිකය සමානයි කියලා පෙන්වන්න ඕනේ. AB දෛශිකය ධන AC දෛශිකය බෙදීම 2ක් කියලා. දැන් අපි උත්සාහ දරමු ඔන්න ඔය කතාව පෙන්වන්න. ඔය කතාව පෙන්වද්දී මම මේක වෙනස්ම විදිහකට ඔයාලට සාධනය කරලා පෙන්නනවා පුතේ. හොඳට තේරුම් ගන්න මම මේ කියන රටාව. මේ කියන රටාව තේරුම් ගන්න මම විවිධ ක්‍රම වලට මේක හදලා පෙන්නන්නම්. ඔයාලා හරි අවබෝධයක් ගන්න. දැන් මම මෙතන තමයි ගාන හදන්නේ. ඔන්න බලන්න හදන විදිය. ඔයාලට තේරෙනවද BD දෛශිකය හරියටම සමානයි DC දෛශිකය කියලා. ඔයාලට පැහැදිලිද පුතේ?
BD දෛශිකය හරියටම සමානයි DC දෛශිකය කියලා. හේතුවයි BD කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. DC දෛශිකය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. එහෙනම් මේ දෛශිකයට මේ දෛශිකය සමාන වෙන්න අවශ්‍යතා කීයක් තෘප්ත කරන්න ඕන? 3යි. එකක් තමයි මම මේක ලියන්නම්. BD කියන රේඛාවේ දිග DC කියන රේඛාවේ දිගට සමාන වෙන්න ඕන. ඒක වෙලා තියෙනවා හේතුව BC රේඛාවේ මධ්‍ය ලක්ෂය D නිසා. ඊළඟට BD රේඛාවට සමාන්තර වෙන්න ඕනේ DC රේඛාව. ඒකත් වෙලා තියෙනවා හේතුව ඇයි? ඔය රේඛා දෙක එකම එක තියෙන්නේ. ඒ කියන්නේ එකම සරල රේඛාවක තියෙන කතාවක්. ඒ නිසා BD රේඛාවට DC රේඛාව සමාන්තරයි. ඊළඟ එක B වල ඉඳන් C ට තියෙන දිශාව B වල ඉඳන් D ට තියෙන දිශාව හරියටම සමාන වෙන්න ඕනේ D වල ඉඳන් C ට තියෙන දිශාව. මෙතනදී ඔය කාරණා තුනම තෘප්ත කරන නිසා BD දෛශිකය හරියටම සමානයි DC දෛශිකයට. BD දෛශිකය හරියටම සමානයි DC දෛශිකය. මේක ඔයාලා දැන් මතක ඇති කියන පදනමෙන් මම එකපාර මේක ලිව්වා. මතක නැති අය පළවෙනි වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකෙත් මේ කොටස මම හොඳටම පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මට කිය හැකි පුතේ BD දෛශිකය හරියටම සමානයි DC දෛශිකය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය හරියටම සමානයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය. මගේ පුතාලා මට කියන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය මෙන්න මේක තව විදිහකට ලියන්න පුළුවන් කොහොමද? මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. මොකක්ද ඒක? BA. මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. AD. එහෙනම් මෙන්න මේ BD දෛශිකය මට ආයෙ ලියන්න පුළුවන් BA දෛශිකය ධන AD දෛශිකය කියලා. තේරුණාද නැද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන BD දෛශිකය මට ලියන්න පුළුවන් BA දෛශිකය ධන AD දෛශිකය. ඔන්න ඒක ලිව්වා සමානයි. ආයේ මෙතන තියෙනව නේද DC දෛශිකය? DD දෛශිකය. කොහොමද ලියන්නේ? DC දෛශිකය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය සමානයි පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යෑම සමානයි මෙතන ඉඳන් මෙතෙන්ට ගියා ආපහු මෙතෙන්ට ආවා. D A දෛශිකය ධන AC. පැහැදිලිද නැද්ද? දැන් අපිට පෙන්වන්න ඕනේ AD දෛශිකයට උත්තරයක් නේද? එහෙනම් මෙතන AD තියෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද? දැන් මෙතන තියෙනවා AD මෙතන තියෙන්නේ DA. එහෙනම් අනිවාර්යෙන් අපිට මේ පද දෙක මොකක් කරන්න වෙනවද? මාරු කරන්න වෙනවා. පද දෙක මාරු කරොත් ඍණවතාවක් AD දෛශික. ධන මෙතන තියෙනවා AC දෛශික. දැන් බලන්න මෙතනත් AD තියෙනව නේද? දැන් පුතේ AD දෛශික එක පැත්තකට ගන්නව නම් AD දෛශික එක පැත්තකට ගන්නෙ ඇයි? AD දෛශික වලට තමයි උත්තරයක් හොයන්න ඕනේ. එහෙනම් මේ තියෙන AD දෛශිකයත් මේ තියෙන AD දෛශිකයත් එහා පැත්තෙම තියන්න ඕනේ. එහා පැත්තේ තියන්න නම් එහා පැත්තේ දැනටමත් තියෙන මේ BA දෛශිකය කොයි පැත්තට ගන්න ඕනද? මේ පැත්තට ගන්න ඕනේ. මේ දෛශිකය මේ පැත්තට ගන්න ඕන නිසා මම මෙයාගේ අකුරු දෙකත් මාරු කරනවා. අකුරු දෙක මාරු කරද්දි ඍණක් එළියට පයින්නවා. ඔන්න ඔය රටාවට ආවා. ඔය රටාවට ආවා. ඍණවතාවක් AB දෛශිකයේ ධන AD දෛශිකයේ ඍණ AD දෛශිකයේ AC දෛශිකය. දැන් මෙයා එහා පැත්තට ගත්තොත් AD දෛශිකයට තවත් AD දෛශිකයක් එකතු වෙනවා දෙකක් AD දෛශිකය සමානයි. මේ ඍණ එක්කෙනා මෙහා පැත්තට આવොත් ධන AB දෛශිකය ධන AC දෛශිකය. බලන්නකො ලස්සනට උත්තරය ආවනේ. දැන් මෙයාව තනි කරගන්න AD දෛශික සමානයි AB දෛශික ධන AC දෛශික බෙදීම දෙකයි. බෙදීම දෙකයි. පුතේ බලන්න AD දෛශිකය සමානයි AB දෛශිකයේ ධන AC දෛශිකයේ බෙදීම දෙකයි. ගාන කියලා දෙන්න පටන් ගත්තේ BD දෛශිකයට DC දෛශිකය සමානයි කියලා. ඒ ටිකෙන් සුළු කරගෙන ගිහිල්ලා අපිට අවශ්‍ය වෙන උත්තරය ගන්න පුළුවන් වුණා. පුතේ මේක පෙන්නලා ඉවර වුණාම මේක දිහා බලාගෙන එලෙසම කියලා දාලා
මේක ලියලා ඉවරුනන් පස්සේ එලෙසම කියලා BE දෛශිකය එකපාර ලියලා උත්තරේ දාන්න පුළුවන්. එලෙසම කියලා දාලා CF දෛශිකය හොයලා උත්තරේ දාන්න පුළුවන්. ඒක ප්‍රමාණවත්. ඇයි මේ හදන රටාවටම තමයි ඊළඟ දෙන්න හදන්නත් තියෙන්නේ. නමුත් ඔයාලට පොදුවේ මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් ආයෙ තේරුම් ගන්න පුළුවන් වෙන නිසා මම ඒ එකකුත් සුළු කරලා පෙන්නන්නම්. හරි. මම ඔන්න අලුත් රූප සටහනක් ඇඳලා තව එකක් හොයන හැටි පැහැදිලි කරන්නම්. මෙන්න ABC අර රූපයම තමයි. මෙතන D අපි දැන් මෙතන E ගමු. මෙයාගේ මධ්‍ය ලක්ෂය. හරි. දැන් බලන්න. ඔන්න පුතේ CE රේඛාවේ දිගට EA රේඛාවේ දිග සමානයි. ඊළඟට CEA කියන්නේ එකම රේඛාවක් නිසා CE රේඛාවට සමාන්තරයි EA රේඛාව. මෙතන ඉඳන් මෙතෙන්ට ගියත් මෙතන ඉඳන් මෙතෙන්ට ගියත් එකම දිශාව. එහෙනම් C වල ඉඳන් Eට තියෙන දිශාව E වල ඉඳන් Aට තියෙන දිශාවට සමානයි. මේ අවශ්‍යතා තුනම තෘප්ත කරනවා යනු CE දෛශිකය EA දෛශිකයට සමානයි. CE දෛශිකය හරියටම EA දෛශිකයට සමානයි. එහෙනම් මෙන්න මේ පදනමෙන් මම කලින් කියලා දුන්න විදිහටම මේ ගාන සුළු කරන්නත් පටන් ගන්නවා. තේරුම් ගන්න. ඔන්න ලියනවා CE දෛශිකය හරියටම සමානයි EA දෛශිකයට. CE දෛශිකය හරියටම සමානයි EA. CE කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකයේ ලී හැකි පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. CB මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. BE. එහෙනම් මේක ලී හැකි කොහොමද? CB දෛශිකය ධන BE. ඔන්න ලිව්වා සමානයි. EA දෛශිකය EA කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක හරියටම සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට ආවා මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. මෙතන ඉඳන් මෙතෙන්ට එනවා කියන්නේ EB. මෙතන ඉඳන් මෙතෙන්ට එනවා කියන්නේ BA. ඔන්න ලියනවා. EB දෛශිකය ධන BA දෛශිකය. හොයන්න ඕනේ කවුද? BE. BE මෙතන තියෙනවා. හැබැයි BE මෙතනක් තියෙන අකුරු දෙක මාරු කරනවා. ඍණ BE. මෙතන තියෙනවා BA. මේ ඍණ පදයේ ධන පදයක් කරන්න එහා පැත්තට ගන්න ඕනේ. එහා පැත්තේ තියෙන මෙයා මේ පැත්තට එන්න ඕනේ. ඒ නිසා මෙයාගේ අකුරු දෙක මාරු කරනවා BC. ඔන්න ලිව්වා. දැන් එහෙනම් මේ BEත් එහා පැත්තට දෙකක් BE සමානයි. මෙයා මෙහා පැත්තට ආවා ධන BC. මෙතන තියෙනවා BA. දෙපැත්තම දෙකේ ඉලක්කමෙන් බෙදුවා. BE දෛශිකය සමානයි BC දෛශිකය ධන BA දෛශිකය බෙදීම 2යි. තේරුණාද ඒ රටාව? එහෙනම් මෙන්න මේ විදිහටත් ඔයාලට පුතේ මේ වගේ ප්‍රකාශනයක් පෙන්වන්න හැකියාව තියෙනවා. තේරුණාද? දැන් ඕනනම් එලෙසම කියලා දාලා පුතේ CF මෙන්න මෙහෙම වෙනවා කියලා ලිව්වට කමක් නැහැ. ඇයි දැන් අපි ක්‍රමය තේරුම් අරන් ඉවරයි. දැන් මේ කියලා දුන්න සියලුම දේ ආයක ත්‍රිකෝණයකින් එකපාර සාරාංශගත කරලා පෙන්නන්න. බලන්නකො මේක. දැන් ඔයාලගෙන් උත්තර ඕනේ මට. ඔයාලා උත්තර ඕනේ A B C. මෙතන D මෙතන E මෙතන F. හරි. දැන් මට උත්තර දෙන්න. මම AD දෛශිකය මෙහෙම ලිව්වොත්. ඔන්න ලිව්වා. හැබැයි මතක තියාගන්න මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍යය තමයි D. එහෙම වෙනවා නම් විතරයි මේක හරියන්නේ. දැන් මේක මධ්‍ය ලක්ෂ්‍යය නොවෙනවා නම් ඔය තියෙන කතා හරියනවද නෑ. AD දෛශිකය හරියටම සමානයි කාටද? AD දෛශිකය හරියටම සමානයි. දැන් මෙතනින් පටන් ගන්න නේද මෙතෙන්ට එන්නේ. එහෙනම් මේකට මේක එකතු කරා දෙකෙන් බෙදුවා.
AB දෛශිකයට AC එකතු කරා දෙකෙන් බෙදුවා. ඒකනේ ඔප්පු කරේ. එහෙනම් AD දෛශිකය සමානයි AB දෛශිකය ධන AC දෛශිකය බෙදීම 2යි. පැහැදිලිද? අවබෝධ වුණා? හරි. ඒක අමතක කරමු. මෙන්න E. E කියන්නේ මේ පාදයේ මධ්‍ය ලක්ෂය. BE දෛශිකය හොයන්න ඕන නම් කොහොමද BC දෛශිකය? BE දෛශිකය සමානයි BC දෛශිකයට BA දෛශිකය එකතු කරා දෙකෙන් බෙදුවා. කොහොමද ලියන්නේ? BE දෛශිකය සමානයි BC දෛශිකයට එකතු කරා BA දෛශිකය බෙදුවා දෙකෙන්. හරි සරලයි. BE දෛශිකය සමානයි BC දෛශිකය ධන BA දෛශිකය බෙදීම 2. සරලයි. ඒකත් මැකුවා. තුන්වෙනි එක CF දෛශිකය. මේක හරියට මේ පාදයේ මධ්‍ය ලක්ෂය මේක. CF දෛශිකය සමානයි. CF දෛශිකය සමානයි. CB දෛශිකයට CA දෛශිකය එකතු කරා දෙකෙන් බෙදුවා. CB දෛශිකයට CA දෛශිකය එකතු කරා දෙකෙන් බෙදුවා. CF දෛශිකය සමානයි CB දෛශිකයට CA දෛශිකය එකතු කරා දෙකෙන් බෙදුවා. මේ හැම අවස්ථාවෙම මෙයා පටන් ගන්නේ නම් මුන් දෙන්න පටන් ගත්තේ එකෙන්, මේක පටන් ගත්තේ B ගෙන් නම් මුන් දෙන්න පටන් ගත්තේ B ගෙන්, මූ පටන් ගත්තේ C ගෙන් නම් මුන් දෙන්න පටන් ගත්තේ C ගෙන්. පුතේ ඊට පස්සේ අපිට මේ ප්‍රතිඵල තුන ගත්තන් පස්සේ එයාලා ලස්සන වාක්‍යයක් දෙනවා එනයින් කියලා. මොකක් කියලාද? එනයින් කියන එකේ තේරුම මොකද? ඒ නවයේ පාර කියන එකද? නෑ. එනයින් කියන්නේ ඉහත ලබාගත් ප්‍රතිඵල භාවිතයෙන්. එහෙනම් ඉහත ලබාගත් ප්‍රතිඵල කියන්නේ මොනවද? දැනට ලබාගෙන තියෙන මෙන්න මේ ප්‍රතිඵල තුන නේද? එහෙනම් මෙයාලා කියනවා මේ ප්‍රතිඵල තුන භාවිතයෙන් අපිට පෙන්වන්නලු AD දෛශිකයේ දන BE දෛශිකයේ දන CF දෛශිකයේ උත්තරේ බිඳුවයි කියලා. හැබැයි මේක පෙන්වන්න කියන්නේ මේ තුන්දෙනාගේ උත්තරේ බිඳුවයි කියලා අපි කලින් වෙන විදිහකට පෙන්නුවා. ඒ පෙන්නුව විදිහ මෙතෙන්ට ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. ඒ විදිහට හැදුවොත් වැරදිද? ඒ විදිහට හැරුවොත් එතනදී හරි. හැබැයි මෙතනදී වැරදි. ඇයි මෙතනදී වැරදි? මෙතනදී අපිට යා හොයන්න කියන්නේ එනයින් කියන්නේ මේ ලබාගත් ප්‍රතිඵල තුන භාවිතේනුයි දැන් හොයන්න ඕනේ. එනයින්නම් උත්තරේ හොයන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ තුන් දෙනා භාවිතා කරලා තිබිය යුතුමයි. මේ තුන් දෙනා භාවිතා කරලා නැත්නම් පුතේ ඔයා මොන ශිල්පේ දාලා ගාන හැදුවත් ලකුණු හම්බෙන්නේ නැහැ. අපිට පුතේ ලකුණුනේ ඕනේ. ඒ නිසා එනයින්නම් ගාන හදන්නේ අපි මේ ටික භාවිතා කළ යුතුයි. මම මේ පද තුන පුතේ ඉහළ ඉඳන් පහළට එකතු කරනවා. එතකොට වම් අත පැත්ත එකතු වෙනවා. AD තව BE තව CF. ඔන්න වම් අත පැත්ත එකතු වුණා. ඕකම සමානයි දකුණු අත පැත්ත එකතුවට. දකුණු අත පැත්තේ පද තුනයි හැම එකාගෙම භාගය තියෙන නිසා ඔන්න භාගයක් එළියට ගත්තා. පළවෙනියට AB ධන AC. ඊළඟ එක BC ධන BA. ඊළඟ එක CB ධන CA. මෙන්න පද ටික ආවා. හැබැයි උත්තරේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් මේ පද හයේ එකතුව බිඳුව විය යුතුයි. කොහොමද බිඳුව කරන්නේ? A වල ඉඳන් B ට ගියා, B වල ඉඳන් C ට ගියා, C වල ඉඳන් ආය කාට දෙන්න ඕනේ? A ට. A වල ඉඳන් B ට ගියා, B වල ඉඳන් C ට ගියා, C වල ඉඳන් A ට ආවා. පටන් ගත්ත තැනටම ආපහු වෙනවා උත්තරේ බිඳුවයි. ඒ නිසා උන් තුන් දෙනා මුලින් ලියනවා. මොන තුන් දෙනාද? AB දෛශිකය ධන BC දෛශිකය ධන CA. පටන් ගත්ත තැනටම රවුම කරකිලා ආපහු වෙනවා උත්තරේ බිඳුවයි. තව පද 6ක් තිබ්බ තැන පද 3යි භාවිතයට ගත්තේ තව 3ක් ඉතුරුයි. A වල ඉඳන් C ට ගියා. ඊළඟට A වල ඉඳන් C ට ගියා. C වල ඉඳන් A ට ආවා. හරිද? කොහේරි තැනක වැරද්දක් වෙලා තියෙනව නේද?
බලන්න. A වල ඉඳන් B ට AC, BC A, CB CA. බලන්න A වල ඉඳන් C ට ගියා. ඊළඟට C වල ඉඳන් මෙතෙන්ට ගමු. A වල ඉඳන් C ට ගියා. ඊළඟට C වල ඉඳන් B ට ගියා. හරි නේද? A වල ඉඳන් C ට ගියා, C වල ඉඳන් B ට ගියා. දැන් කොහෙද ඉන්නේ? B වල. ඊට පස්සේ B වල ඉඳන් ආයේ A ට එනවා. ආයේ A ට එනවා. මේ පැත්තෙම දාන්නම් ඒක. B වල ඉඳන් A ට එනවා. පටන් ගත්තේ ඒකෙන් ඉවර වෙන්නෙත් ඒකෙන්. වෙනසක් නැහැ. එකපාරම වැරදුනා නේද කියද්දි ගැස්සුණා නේද හිත? ඇයි එහෙම ගැස්සෙන්නේ? Tamanට හදපු ක්‍රමවේදය ගැන සැකයක් උපදිනවා. ඒ උපදිද්දි තමයි මේ විදිහට එහෙම වචනයක් අපි මාරු කරලා කියපු ගමන් පැටලෙන්නේ. බලන්න. ඇයි මං එහෙම කිව්වේ? ඔයා බලාපොරොත්තු වෙනවා මේක මේ විදිහට ඇඳපු නිසා ඊළඟටත් මේක මෙහෙම ඇවිල්ලා ලස්සනට ඔහොමයි කියලා. එහෙම ආවද? නැහැ. A වල ඉඳන් C ට ගියා. දැන් C වල. C වල ඉඳන් B ට ගියා. දැන් B වල. B වල ඉඳන් A ට ආවා. A පද තුන දැන් මෙහෙම ලියනවා. A වල ඉඳන් C ට, C වල ඉඳන් B ට, B වල ඉඳන් A ට. ඔන්න පද තුන ලිව්වා. A වල ඉඳන් C ට, C වල ඉඳන් B ට, B වල ඉඳන් A ට. ඒත් පටන් ගත්ත තැනමයි උත්තරේ බිඳුවයි. ඒ නිසා අවසාන පිළිතුරත් බිඳුවයි. කොහොමද මේ ගාන හැදුවේ? එනයින්. මොකද්ද පුතේ එනයින් කියන්නේ? කලින් ලබාගත් ප්‍රතිඵල භාවිතයෙන්. කලින් ලබාගත් ප්‍රතිඵල කියන්නේ මේ තුන් දෙනා. එහෙනම් අපි මේ තුන් දෙනා භාවිතා කරලා ගාන හදපු නිසා එනයින් කියලා අපිට ආවා. එනයින් හදද්දිත් කලින් හදපු වගේම ගානක් හැදුවේ පුතේ. හැබැයි ඔයාලට ඒක හදා ගන්නත් පුළුවන්. එහෙනම් බලන්න දෛශිකවල ටිකෙන් ටික අපි අමාරු ගණන් හදන්න යනවා. ඔයාලා නැවත නැවත මේ ගණන් හදලා මම යම ක්‍රමවේදයකටද ඔයාලට කියලා දෙන්නේ. ඒ ක්‍රමවේදය හොඳටම අල්ල ගන්න පුතේ. එතකොට ඔයාලට කවදාවත් වැරද්දක් වෙන්නේ නැහැ.